නික්මෙව් බුද්ධ ශාසනය තුල යෙදෙව් හැසිරෙව් කියන නියෝගාත්මක ප්‍රකාශයක්. ඒකේ තියෙනවා අභිප්‍රේරණ ගුණය. අපි කියනවා මොටිවේෂන් එකක් තියෙනවා. මේ ගාථාව අහපුහුඟක් අය ඉතිහාසය තුල ජීවිත වෙනස් කරගෙන තියෙනවා. මේ ගාථාව තමයි අදටත් ස්වාමීන් වහන්සේලා විනය සීමාවට එකතු වුණාම විනය කර්ම කරන්න කලින් සාමූහිකව සජ්ජායනා කරන්න. පිරිවෙන් ස්වාමීන් වහන්සේලා පිරිවෙන් පටන් ගන්න කලිනොත් පිරිවෙන අවසන් කරන්න කලිනොත් ওই ගාථාව සජ්ජායනා කරනවා. අරවන්න නික්මෙන්න මේ ශාසනය තුල ඉක්මනින්ම ඔබේ අරමුණ හොයාගෙන යන්න මේක කල් මරන්න හොඳ කාලයක් නෙවෙයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. පින්වත්නි මේ සංසාරය තුල අපිට ලැබිච්ච මේ වටින මනුස්ස ජීවිතය තුල ලැබුණු වටිනාම වාසනාවන්තම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ධර්මය නොදන්නකම නිසා ලෝකෙ මිනිස්සු මොනතරම් පව් කරනවද කියලා ඔබ දන්නවා. පව් කරපු මිනිස්සු එතනින් එහාට සංසාරේ මොනතරම් දුකටපත් වෙනවද කියලා ඔබ දන්නවා. අපිට ලැබිච්ච මේ වටිනා වාසනාව උතුම් සම්බුදු දහම මේ ධර්මයේ තුල පින්වත්නි ඔබට යමක් ලබා ගන්නට මේ කාලය හොඳටම සුදුසුයි. ඒ තවත් කල් දැම්මොත් අපිට සමහර විට ඒ අහිමි වෙන්නට පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය වුණත් හැමදාම තියෙන්නේ මේ ශාසනය අතුරුදහන් වී යා හැකි. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් දින 90කට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ධර්ම සංගායනාවක් කළ වග ධර්මයේ සංගායනා කරන්න අවශ්‍යද? බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාලා මාස 3කින් ධර්ම සංගායනාවක් කරන්න අවශ්‍ය ධර්මයට ශාසනයට විශාල තර්ජනයක් තියෙන කාලෙකනේ. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උණුසුම තියෙන මාස 3ක් වගේ කාලයකදී සංගායනා කළේ? හේතුවක් හින්දා. ඔබ අහලා ඇති. එක භික්ෂුවකගේ ඊටම අවාසනාවන්ත කතාවක්. බුදුරජාණන් වහන්සේ පිරිනවන් පානකොට ඒ භික්ෂුව කියනවා කවුරුවත් දුක් වෙන්න ඕනේ නැහැ. සන්තෝෂ වෙන්න. අපි මේ මහා ශ්‍රමණයන්ගෙන් ගැලවෙන්න යන්නේ කියලා. අදින් පස්සේ අපිට නීති දාන්න, අදින් පස්සේ අපිට අවවාද කරන්න, අපිව මෙහෙවන්න කවුරුවත් නැහැ. අපිට ඕනේ විදියට ඉන්න පුළුවන්. දුක් වෙන්න එපා කවුරුවත් කියලා කිව්වා. මහා වාසනාවන්ත කතාවක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒක දැනගත් දා සිට ධර්ම සංගායනාවකට කටයුතු සූදානම් කළා. එක මිනිස්සෙකුගේ බෝඩ කතාවකට මොකටද ඔච්චර කම්පා වෙන්නේ කියලා එදා උන්වහන්සේ හිතුවේ නැහැ. එදා උන්වහන්සේක මහා භරට ගත්තා. මේ ධර්මයේ අනාගතයේ ධර්මයේ පැවැත්මට විශාල හානියක් වෙන්න පුළුවන් මෙහෙම මිනිස්සු බිහි වුණොත් කියලා උන්වහන්සේ ධර්මයේ සංගායනා කළේ. ඔබ හිතනවාද ඒ එක්කෙනෙක් ඉඳලා උන්වහන්සේ ධර්ම සංගායනා කළේ? එහෙම මිනිස්සු දැන් කොච්චර ඉන්නවද? බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හැල්ලු කරන, ධර්මය විකෘති කරන ඕනේ තරම් ඉන්නවා. කාටවත් ඒව පේන්නේ නැහැ. බලධාරීන්ට, වගකීම්වන්තන්ට, භාරධාරීන්ට පේන්නේ නැහැ. ඔවුන් මේ ශාසනයට කරන හානිය අප්‍රමාණයි. දෙවැනි ධර්ම සංගායනාවත් පැවැත්ුණා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් විශාල කාලයකට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්ුණා. ඒ කාලේ ඒ දේශයේ ඉන්දියාවේ රජ කලේ ධර්මාශෝක රජු. ඔබ අහලා තියෙනවානේ ධර්මාශෝක ඉස්සර චණ්ඩාශෝක. දරුණුයි චණ්ඩියේ. ඒ ඉන්න තමයි අශෝකට මිනිස්සු චණ්ඩී අශෝක කිව්වේ. චණ්ඩී අශෝක. චණ්ඩී අශෝක ධර්ම අශෝක උනේ පොඩි හාමුදුරු කෙනෙක් හින්දානේ. නීග්‍රෝධ පොඩි හාමුදුරුවෝ හින්දා. පොඩි හාමුදුරුවෝ තමයි මේ මහා දරුණු චණ්ඩියව ධර්මයෙන් මෙල්ල කළේ. කොච්චර ධර්මානුකූල වුණාද කියනවනම් මේ ශාසනයේ එවකට හිටපු හොඳම දායකයා වුණා.
ඒ කාලේ ශාසනයේ හිටපු වැඩිහිටියම භික්ෂුව තමයි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ. ධර්මාශෝක රජුරෝ මොග්ගලීපුත්ත තිස්ස හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියන ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්කන්ධ වශයෙන් කොච්චරක් තියෙනවද? මහරජා ස්කන්ධ වශයෙන් ධර්මය 84000ක් තියෙනවා. එහෙමනම් මට මේ 84000 ධර්මස්කන්ධය වෙනුවෙන් විහෙර විහාර පන්සල් 84000ක් හදන්න ඕනේ කියලා. රාජ්‍ය අනුග්‍රහයෙන් අලුත් පන්සල් 84000ක් හැදුවා. සියලුම භික්ෂුන් වහන්සේලාට රාජ අනුග්‍රහයෙන් සිව්පසේ පූජා කළා. භික්ෂුන් වහන්සේලාට ඉතාම සැලකිලි ලැබෙන යුගයක් නිර්මාණය වුණා ධර්මාශෝක යුගය තුල. මේ දිහා බලාගෙන හිටපු වෙනත් තීර්ථකයෝ පටු අරමුණු වලින් තමන්ගේ ලාභ සත්කාර පිණිස, තමන්ගේ දේශපාලන අරමුණු පිණිස, තමන්ගේ වාණිජ අරමුණු පිණිස පටු පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සිවුරු දාගන්න හිතුවා. හොරෙන් සිවුරු පුරවගෙන ශාසනයට එකතු වුණා. ඒ අය තමන්ට හිතන විදිහට වැඩ කරන්න පටන් ගත්තා. හිතන විදිහට තමන් මාර්ගඵලලාභීන් කියලා කියන්න පටන් ගත්තා. හිතන විදිහට තමන්ට හිතන දේවල් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නාමයෙන් කියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ යන්න කැමති මිනිස්සුන්ව ඒ අයට හිතන විදිහට මෙහෙවන්න පටන් ගත්තා. බුදුදහම ව්‍යාපාරයක් කරගත්තා. බණ බිස්නස් එකක් කරගත්තා. ශාසනයට ආයෙත් මහ විශාල තර්ජනයක් ඇති වෙච්ච කාලයක් ඒක. ධර්මාශෝක රජුරුවන්ගේ කාලේ සිද්ධ වෙච්ච මේ ධර්ම විකෘතිය. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක රජුරුවන්ට කිව්වා, "අදිරජ බලන් ඉන්න හොඳ තත්ත්වයක් නෙමෙයි. තථාගත බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරා අවබෝධ කරගත් ධර්මය මතු නූපන් දරුවන්ගේ අවබෝධය පිණිස අපි ආරක්ෂා කළ යුතුයි මේ ශාසන විරෝධීන්ගේ. ඒ නිසා නැවත විනය ධර්ම සංගායනාවක් කරමු" කියලා. ඔන්න ධර්මාශෝක රජුගේ මූලිකත්වයෙන් අනුග්‍රහයෙන් අපේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ විසින් මෙහෙवला තුන්වෙනි ධර්ම සංගායනාව විනය සංගායනාවක් විදිහට කළා. එහිදී හොරට තමන්ගේ අරමුණු සඵල කරගන්න පැවිදි වෙච්ච අය 60000ක් හඳුනාගත්තා. පොඩ්ඩක් නෙමෙයි. අද ලංකාවේ සියලු දෙනා එකතු කරලා ගත්තත් හාමුදුරුවෝ විතර නෑ. වාට පොඩි ප්‍රමාණයක්ද කියලා. ලංකාවේ සම්පදාලාභී ස්වාමීන් වහන්සේලා 16000ක් විතර තියෙන. ග්‍රාම සේවාව සම් තියෙනවා 17000 ගානක්. ඒ රටේ කියන්නේ මේ රටේ ග්‍රාම සේවකලට තරම්වත් හාමුදුරුවෝ නැහැ. පින්වත්නි 60000ක් හොර මහණුන් හොයාගත්තා. ධර්මාශෝක රජුරෝවත් එහෙම නැත්නම් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේවත් දේවතාවක් නොහිතා ඔවුන්ගේ සිවුරු ගලවලා රාජ අනුග්‍රහයෙන් සොදුරේදී අන්දෝල ගෙදර යවුවා. එහෙම පටු අරමුණු පිණිස තමාගේ ලාභ සත්කාර පිණිස හොරෙන් මහාන වෙලා වැරදි ජීවිත ගත කරන අයට කියන්නේ මොකද්ද? අදත් ඒවා ඉන්නවනේ ප්‍රවෘත්ති වලින් අපි දකිනවනේ. එහෙම අයට කියනවා ප්‍රවෘත්ති කියන්නේ මොකද්ද? චීවරධාරී කියලා. ඒක වැරදි. එහෙම අයට චීවරධාරීන් කියලා කියන්න නම් එපා කවදාවත්. දැන් මොකද වැරද්ද? මේ උපාධිධාරීන් කියන්නේ කාටද? හොරෙන් උපාධි ගත්ත අයද? එහෙමයි නැද්ද? හොරට උපාධි ගත්ත ආචාර්ය බවින් සිල්වා. ආචාර්ය කියන්නේ PhD කොහෙද PhD කරන්නේ? ඕලෙවල් කරපු නැති මිනිස්සු. එතකොට හොරට උපාධි ගත්ත අයටද අපි කියන්නේ උපාධිධාරීන් කියලා? නෑ. ඔරිජිනල් උපාධි ගත්ත අයට තමයි උපාධිධාරීන් කියන්නේ. චීවරධාරීන් කියන්නේ උපාධි දරන අය උපාධිධාරීන් නම් චීවරධරන අය චීවරධාරීන් තමයි ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේගේ සිට. එහෙනම් මේ පල් වරුන්ට චීවරධාරීන් කියන එක හොඳමද නේද? මොකද්ද කියන්නේ ඒගොල්ලන්ට?
එයාලට කියන්නේ ශ්‍රමණ වේශධාරීනි. මෙන්න මේ ශ්‍රමණ වේශධාරීන් 60000ක් ශාසනයෙන් නිරපලා පිරිසිදු කරගත්තා. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්න මොහොතකට කලින් ආපහු ඇස් දෙක ඇරලා උපුල්වන් දෙවි දෙවිත කියාපු ප්‍රකාශයක් තියෙනවා. පතිට්ඨිස්සති දේවින්ද ලංකාය මම ශාසනං. මට ඒක මතක් වෙන ගානේ අහන ගානේ පුදුමාකාර හැඟීමක් දැනෙනවා. අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න මොහොතකට කලින් අපි ගැන තබපු විශ්වාසය. සමහර තාත්තලා මැරෙද්දී තමන්ගේ දරුවෝ ගැන කාට හරි කියලා මල්ලියේ මගේ දරුවෝ ගැන බලපං කියලා මැරෙනවා. ඒ තරම් හැඟීමකින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලිනුත් ආයෙත් ඇස් දෙක ඇරලා මේ දේශය ආරක්ෂා කරන දෙවියන් තන ගහලා කියනවා පතිත්තිස්සති දේවින්ද ලංකාවේ මම ශාසන. මගේ ශාසනය දවසක ලංකාවේ තමයි රැකෙන්නේ. ඔවුන්ව ආරක්ෂා කරන්න. ශාසනය රැකෙන්නේ චෛත්‍යවල මුදුනේ කොටේ නෙමෙයි. ශාසනය රැඳෙන්නේ ගණ්ඩාරේ නෙමෙයි. බණ පොත්වල නෙමෙයි. ධර්ම මාර්ගය යන මිනිස්සුන්ගේ හිත්වල. සීලවන්ත ස්වාමීන් වහන්සේලාගේ ආධ්‍යාත්මය තුලයි ශාසනය රැකෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ විශ්වාස තබලා තියෙන අප ගැන. උන්වහන්සේගේ මේ ධර්මය දවසක අපි ආරක්ෂා කරයි කියලා උන්වහන්සේ හිතුවා. කොහොමද ඒක කරන්නේ? ධර්මය ආරක්ෂා කරන්න පහුගිය ජනාධිපතිවරයා විසින් පසුගිය හිටපු ජනාධිපතිවරයා විසින් හොඳ තීරණයක් ගත්තා. ඒක මම අගය කරනවා. ඔහු ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළා. ආරක්ෂා වෙන්නේ මොකක්ද? print out එක ආරක්ෂා වෙනවා. හැබැයි එහෙමත් ධර්මය ආරක්ෂා කරන්න බෑ. ඒ print out එක විකෘති කරන්න දැන් කාටවත් බෑ. ඒක ජාතික උරුමයක් නිසා. හැබැයි ධර්මය කියන්නේ ඒ අකුරු ටිකක් නෙවෙයි. පොත් ටිකට විතරක් හානියක් නොවුනට මදිනේ මිනිස්සු ළඟ ධර්මය නැතිනම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උරුමය රකින්නේ පින්වත්නි ධර්මයේ ආධ්‍යාත්මය තුල ක්‍රියාත්මක කරන මිනිස්සු. බුදුහාමුදුරුවෝ විශ්වාසය අප කෙරෙහි තබලයි ආයේ දැස් පියාගත්තේ. ඉතින් ඔය කතාව ධර්මාශෝක මහරජුරෝ දැනගත්තා. ධර්ම සංගායනාවෙන් පස්සේ ලොකු හැඟීමක් ඇති වුණා. මම මේ දිග්විජය කරලා ගොඩනගපු රාජ්‍යය තුලවත් දවසක මේ ධර්මය රැකෙන්නේ නෑ නේ කියන්නේ. මේ ධර්මය රැකෙන්නේ දවසක අර පුංචි දූපතේ හෙළදීපේ තුල තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයාව ශාසනයට නැඹුරු කරලා පැවිදි වෙන්න යෝජනා කරලා උන්වහන්සේව පැවිදි කරවලා ඒ අය මොන කැපකිරීමක් කළාද කියලා තරුණයෝ විදියට තාත්තලා විදියට අම්මලා විදියට වැඩිහිටියෝ විදියට හිතමු අපි. ජීවිතේ වැඩි කාලයක් කැප කරලා තමයි ඔය අශෝක රජුරෝ මෞර්ය රාජ්‍ය හැදුවේ. ඒක හදලා නාකි වුණාට පස්සේ දෙන්න තියෙන පුතාට එක පුතයි. ඒ පුතාව ශාසනයට දීපුවාම රාජධානිය විනාශ වෙනවා. මෞර්ය පෙළපත එතනින් ඉවරයි. ඉවරයි. ඔබ පහුගිය කාලේ දකින්න ඇති ඒ සම්බන්ධ කියවිච්ච ලස්සන ටෙලිනාට්‍ය කතා මාලාවක් තිබුණා. අධිරාජ ධර්මාශෝක කියලා. චන්ද්‍රගුප්ත මෞර්යගේ සිට ආපු මෞර්ය රාජධානිය අවසාන පුරුක එතකොට මහින්ද කුමාරයා මෞර්ය රාජ්‍ය අවසානයේ ඔහු ශාසනයට පැවිද්ද පිණිස ආවම එතනින් එහාට පෙළපත යන්නේ සාමාන්‍ය අපේ බෞද්ධයෙකුට ඒ කැක්කුව නැහැ. ඔහුට ඒක තිබ්බා. ලංකාවේ මිනිස්සු හරි දරුණුයි, අනම්‍යයි, උද්දච්චයි, අනිත් අයට නැවෙන්න කැමති නැහැ, ස්වාධීනයි. ඒ හින්දා මේක නිකම් පණිවිඩකාරයෙක් අතේ යවුවට බාරගන්නේ. ධර්මාශෝක රජුරෝයි මිහිඳු කුමාරයා එකතු වෙලා සාකච්ඡා කළා මේක මේ මිනිස්සුන්ට දෙන්න නම් අපි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යන්න ඕනේ. ලංකාවේ හිටපු මුටසීව රජුරෝ ගරු කරන්නේ මෞර්ය
පරපුරට පමණයි. ඒ නිසා ඔවුන්ගේ උතුම්නහිම කුමාරයා මේ ධර්මයේ රැගෙන එන්න තම ජීවිතය ගත කරා. ඔහු කිසිම හැඟීමක් නැහැ අපි ගැන. ඒත් ඔහුට අපිව අදාළත් නැහැ. ඒත් ඔහු මොනතරම් කැපකිරීමක් කළාද? ඉතාලත් මොනතරම් කැපකිරීමක් කළාද? ඒ අපි මේ ධර්මයේ රැකීවි කියන විශ්වාසය නිසා අපිට මේ ධර්මය ලබා දුන්නා. ඒ ප්‍රතිඵල අපි අදටත් භුක්ති විඳින්න ඉන්නවා. පින්වත්නි, එලෙස අපිට ලැබුණු ධර්මයේ තමයි තවමත් මේ අපි භුක්ති විඳින්නේ. හැබැයි මේ ධර්මයක් දවසක අර අපි කියපු අභාව ස්වභාව කියන தത്വයටපත් වෙනවා. මෙයත් ශාසනයක් දවසක අභාවයට යනවා සහ දැනට යමින් සිටිනවා. අපිට ලබලා දුන්න මේ ධර්මය හැමදාම මේ ශාසනය පවතින කියලා හිතන්න එපා. පින්වත්නි, වේගයෙන් ධර්මය විනාශයට යමින් තියෙනවා. එදා ධර්මාශෝක රජුරුවන්ගේ කාලේ තුන්වෙනි ධර්ම සංගායනාවට හේතු වෙච්ච සමාජ තත්ත්වය, ඒ ශාසනික තත්ත්වය අදටත් තියෙනවා. ඕනි තරම් ධර්මයේ විකෘති කරන අය මේ භූමියේ පහළ වෙලා තියෙනවා. ඔබ ඒවා අහලා ඇති. ඒ කාලේ ධර්ම සංගායනාවකට තුඩු දීපු ප්‍රධාන හේතු තමයි ඒවා. ශාසන සම්ප්‍රදායෙන් පිට හොරින් මහාන වෙච්ච අය හිටියා. දැනටත් ඉන්නවා. දැනටත් එහෙමයි ඉන්නවා. ඔය ධර්මයේ විකෘති කරන බොහෝ දෙනා පිළිබඳ මා පෞද්ගලිකව අධ්‍යයනය කරලා බැලුවා. මහාන කරපු තැනක් මහාන කිරීමේ වගකීම ගන්න කෙනෙක් නැහැ. සිවුරු පොරවගෙන වැඩේට බහැලා තියෙන්නේ. ගුරුවරයෙක් නැහැ. ශාසනික ලියාපදිංචියක් නැහැ. එහෙමයි තමයි එදත් හිටියේ. එහෙම තමයි එළෙව්වේ. ඊළඟට එදා තිබිච්ච දරුණු තත්ත්වයක් තමයි මාර්ගඵල ප්‍රකාශ කරන්න පටන් ගත්තා. මම රහත් වෙලා, මම බුදු වෙලා, මම අනාගාමී වෙලා ආදී වශයෙන්. මේ ළඟ දැක්ක එක කාන්තාවක්. අය මාර්ගඵල ලබලා කියලා පුටුවක ඉඳගෙන බණ කියනවා. ලැජ්ජා නැතුව මෙහෙණින් වහන්සේලා සිවුරු පොරවගෙන බිම ඉඳගෙන අහනවා. අර කළු කපුටෝ සුදු වෙන කාලේ මෝල් ගස්වල දලුලන කාලේවත් වෙන්නේ නැති වැඩ ඒ දැන් වෙන්නේ. ඔබ මේ අවදානම දකින්න පින්වත්නි, ඒවා අතින් අල්ලව නවත්තන්න බෑ. හැම දෙම විනාශයට යන කාලේ ශාසනය විනාශයට යන එකත් අපිට අතින් අල්ලව නවත්තන්න බෑ. ඉර පායපු වෙලේ ඉඳලා වෙන්නේ බැහැගෙන යන එක. අපිට තියෙන්නේ ඉර අල්ලගෙන ඉන්න එක නෙවෙයි, එළිය තියෙන වෙලාවේ පාර හොයා ගන්න එක. ධර්මය අවබෝධ කරගන්න තවමත් අවස්ථාවක් තියෙන නිසා අපි අපේ වැඩේ කරගන්නවා කියලා තදට හිතා ගන්න. ඔය ගාල්ල පැත්තේ පිටදුව කියන ගමෙන් ඇවිල්ලා මහාන වෙච්ච ආමුදුර කෙනෙක් ඉන්නවා. දැන් වෙන නමක් තියෙනවා. ඒ ආමුදුරෝ ගැන මගේ ඉස්සර ලොකු ගෞරවයක් තිබ්බා. දැන් ඊට සෑහෙන්න හැල්ලු වෙලා. ඔබත් කියන්නේ. ගොඩාක් දේවල් මං ඉවසගෙන දරාගෙන හිටියා. පිස්සු කියලා හිතාගෙන. හැබැයි මේ මෑතක මහා හිතරි දෙන දෙයක් කළා. මොකද්ද? මේ අන්තර්ජාල සමාජ මාධ්‍ය පාවිච්චි කරලා YouTube, Facebook වගේ ඒවා පාවිච්චි කරලා උදේ පාන්දර මිනිස්සු අවසන් මාතෘකාවක් දාලා තියෙනවා. සමන්ත භද්‍රහිමි අද අහසින් වඩී කියලා. මිනිස්සු හරි ආසාවෙන් බලන් හිටියා කොහොමද අහසින් වඩින්නේ කියලා. අර ඉරාජ් වීරරත්න කියන පිස්සු යකත් එක්කලා චොපර් එකකින් ඇවිදින්න බැස්සා. මාධ්‍යවේදියෝ ගිහිල්ලා ඇහුවා, ඔබ වහන්සේ මාර්ගඵලලාභී බුදුවරයෙක් නම් අපි බලන් හිටියේ අහසින් එරුදි බලයෙන් එයි කියලා. එතකොට කියනවා කතාව මේක බලන්න කොච්චර බරපතලද කියලා. එතකොට කියනවා අහසින්නේ දැන් මේ ආවේ. ඔව් අහසින් තමයි ආවේ. ඔහොම එයි කියලා හිතන. මේක තමයි තියෙන විදිහ කියලා කියනවා. එදා තිබෙත් නෑ විදිහක්, අදත් නෑ මීට වඩා විදියක්, හෙටත් නෑ මීට වඩා විදියක්. අහසින් එනවනම් ආවනම් එන්න ඉන්නවනම් මෙහෙම තමයි එන්න ඇත්තේ, ඉස්සරහටත් වෙන්නේ මෙහෙම. එතකොට කොයි තරම් ධර්ම ප්‍රමාණයක් හැල්ලු වෙනවද? මාර්ගඵලලාභී උත්තමයෝ ගැන අපි හදාගෙන තිබ්බ චිත්‍රයට හානි කරන්න ඔය වගේ 2.5 කතා වලින් බෑ පෙන්වන්න. හැබැයි මේ අහන්නකො අපේ චිත්‍රයට හානියක් නොවෙන්නේ අපි මේ කතාවත් ඇහුවට අපි පරණ කතාවත් අහලා තියෙන නිසා. හැබැයි ඊළඟ පරපුර
අහන්නේ ඔය ඩිජිටල් බණ විතරයි. ඔබ කියලා බලන්න ඕන් කොච්චර ධර්මයේ මුවාවෙන්නේ අවකාශය ආක්‍රමණය කරලාද කියලා YouTube එකේ එකක් තියෙන ඕන් ඔය විකාර බණ YouTube එකෙන් බණ අහන පරපරක් ඊළඟට බිහි වෙන්නේ ඕන් පරමාදර්ශකයන් නෙමෙයි. ඔබට මේක වෙන එකක් නෑ. නමුත් ඊළඟ පරපුර මොනතරම් වැරදි අවුට්පුට් එකක්ද ගන්නෙ. ඒ නිසා මේක ලොකු භයානක අවදානමක් වෙනවා. ඔය එකක් මම කිව්වේ. මේ අපිට නවත්තන්න බෑ. මේව නවත්තන්න පුළුවන් අය නවත්තන්නෙත් නෑ. වන්දන්නේ නෑයි කියලා. හැබැයි අපිට තියෙනවා දැන් කරන්න වැඩක්. මොකක්ද? මේ ධර්මයෙන් තවමත් අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙලාවේ අපි මේ ප්‍රතිඵලයක් ලබා ගන්න ඕනේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුවරයෙක් තුන් වතාවක් පිරිනිවන් පානවා කියලා. බුදුවරයෙකුට විතරයි මේ අවස්ථාව තියෙන්නේ. ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේ එලෙස තුන් වතාවක් පිරිනිවන් පානවා. උන්වහන්සේගේ සම්බුදු දිවියේ පළවෙනි පරිනිර්වාණයට මොකක්ද කියන්නේ? ඒකට කියන්නේ ක්ලේශ පරිනිර්වාණය. මොකද්ද? ක්ලේශ පරිනිර්වාණය. බුදුවරයෙකුගේ බුද්ධත්වයේදී සියලු කෙලෙසුන් සම්පූර්ණයෙන් ප්‍රහාණයටපත් වෙන මොහොතේ උන්වහන්සේ ක්ලේශ පරිනිර්වාණයටපත් වෙනවා. එතකොට තියෙන්නේ බුද්ධ කියලා ස්වභාවයක්, බුද්ධ කියන ගුණ සමුදායක් සහ ස්කන්ධයක් ශරීරයක් පමණයි. මම යනුවෙන් තවදුරටත් යමෙක් උන්වහන්සේ තුල නැහැ. කෙලෙසුන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කළ නිසා මම යනුවෙන් කෙනෙක් උන්වහන්සේ තුල නැහැ. එදා තමයි උන්වහන්සේ පළවෙනියෙන් පිරිනිවන් පෑවේ. ඒකට කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. ඒක වෙන්නේ උන්වහන්සේගේ ජීවිතය අවුරුදු 35 දී. ඒක දෙවෙනි පරිනිර්වාණයට කියනවා ස්කන්ධ පරිනිර්වාණය කියලා. ස්කන්ධය කියන්නේ මේ භෞතික ශරීරයයි. ඕනෑම මිනිසෙකුගේ භෞතික ශරීරය මිය යන දවසක එහිදී මම යනුවෙන් යමෙක් ඒ භෞතික ශරීරය තුළ තවදුරටත් ඉදියොත් ඒ විඥානේ නැවත ශරීරයකට යනවා. මම යනුවෙන් යමෙක් නැති වුණොත් ඒ සංසාර වංශ කතාව එතනින් ඉවර වෙනවා. උන්වහන්සේගේ මම කියන කෙනා 35න් ඉවර වුණා. 80 වෙනකන් උන්වහන්සේ තුල මම කියලා කෙනෙක් හිටියේ නැහැ. හැබැයි භෞතික ශරීරය තිබුණා. ඒ භෞතික ශරීරයේ අභාවයටපත් වීම තමයි අපි කියන්නේ උන්වහන්සේගේ දිවියේ 80 වෙනි වර්ෂයේදී ස්කන්ධ පරිනිර්වාණයටපත් උනායි කියලා. ඔන්න දෙකයි. තව එකක් තියෙනවා නේද කොට පරිනිර්වාණය. ඒ මොකද්ද? ධාතු පරිනිර්වාණය. දීර්ඝ ආයුෂ ඇති බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ නැහැ. නමුත් සුළු ආයුෂ ලැබපු බුදුවරයෙක් නිසා ගෞතම නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා, ඉතිරි වෙලා විසිරීලා යන්න කියලා අදිෂ්ඨාන කළා. ඒ ධාතුන් වහන්සේලා ලෝකේ පුරාම වැඩ ඉන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේට මොකද කියන නම? සර්වඥ ධාතුන් වහන්සේ. සර්වඥ ධාතුන් වහන්සේ. සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් කිව්වොත් ඒ ප්‍රදර්ශනය කරන්න ඕන මොනවද? තථාගත බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ. එහෙම නම් මම දන්නේ හැමතැනම එච්චරටම සිල්වරට තියනවාද කියලා. ඔය එක්තරා භික්ෂුවක් ඉන්නවා, තාමත් යහතින් ඉන්නවා. ඉන්නේ කැලණිය කඩවත පැත්තේ. පහුගිය කාලේ හරි ජනප්‍රිය වුණා. ඇඟේ කහ ගන්න ගිහිල්ලා Facebook එකේ. නේ? අන්න ඒ හිමිනම ඉස්සර ව්‍යාපාරයක් කළා. මොනවද? ඇද්දල කෑලි අරගෙන අර මුතු සම්බ හාල් කොටන මේ හාල් මූලකට දාලා ඒ මුතු සම්බ කොටන රබර් මූලක
එතකොට තමයි දිලිසෙන්නේ. අර ඇත්තල කෑලි දානවා අර හාමුදුරට. දිලිසෙන මුතු ඇට වගේ කෑලි එළියට එන්නේ. ඒවා සර්වඥ ධාතුන් ලෙස තැන් තැන් වලට දීලා සල්ලිකාර ප්‍රභූවරුන් රවට්ට ගන්න ව්‍යාපාරයක් කළා. මාස්ටර් ගයිඩ් කියන ප්‍රකාශන සමාගමේ නෝන මහත්තයා රැවටිලා බෙන්ස් කාර් එකකුත් දුන්නා. පින්වත්නි හිතනෝ නේද ගහන එහෙන වදින්නේ වැරදි තැන් වලට කියලා. කවදා හරි ඕව බල දෙයි. හැබැයි අපි ඉන්නේ ආන් එහෙම රැවටෙන්නේ. රවටන ලෝකෙක බුදුරජාණන් වහන්සේගේ ධාතු කියලා කාර් වලට හොමාරු කරන කාලෙක ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඒවා දැක්කා පින්වත් නේද? ඒවා කියලා තේනවා. කොසල් රජුව ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ මං හීනෙන් දැක්කා කුණු වෙච්ච මාළු ඇඟුල් තියලා හට්ටියකට සුදු හඳුනු කොටයක් හොමාරු කරනවා කියලා. ස්වාමීනි එච්චර නොවටිනා කුණු වෙච්ච ඇඟුල් තියලා හට්ටියකට ඇයි ස්වාමීනි අච්චර වටින දුර්ලභ දෙයක් මාරු කළේ මට හීනයක් වෙුණා එහෙම කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ඕක මහරජ ඔබට අදාළ දෙයක් නෙමෙයි. ඕක මට අදාළ දෙයක්. මහරජ ඔය කියවෙන්නේ මොකක්ද දන්නවද? අනාගතයේ පහළ වෙන මගේ නමින් පැවිදි වෙන පැවිද්දෝ මේ වටිනා ධර්මය බොහොම සුළු ලාභ සත්කාර පිණිස මුදලට හොමාරු කරන කාලයක් එනවා. චන්දන මහත්තයාගේ ආරාධනාවෙන් මම ඕනතරම් ධර්ම දේශනාවලට ගිහින් තියෙනවා. අපි එහෙම බිස්නස් ඇග්‍රීමන්ට් ගහලා නැහැ කවදාවත්. ඒ හින්දායි මට මෙච්චර ආදරේ පුතා නැති වෙච්ච ගමන් මට කතා කරලා ඇඬුවා. එදා මට ඉන්න බෑ ඉදිරි නීතිය. මේ වෙනකන් කතා කළා. මේ පවුලේ කෙනෙකුට වගේ මට ලින්ගතුයි. එක බණෙන් එපා වෙනවා එහෙම කළා නම් ඒත් එහෙම කරනවා ඉන්නවා. බුදුහාමුදුරුවෝ ධාතුන් වහන්සේලා කියලා ඇත්තල කොටලා එහෙම විකුණපුවා ඉන්නවා. මෙහෙම හැමතැනම සර්වඥ ධාතු නැහැ. මම මේවා කියන්නේ පින්වත්නි මේවා කොහොම හරි ඔබ දැනගන්න ඕන නිසා දිලිසෙන සියල්ල රත්තරන් නෙවෙයි කියලා මතක තියාගෙනම ඉන්න. මතක තියාගෙන ඉන්න එක. හින්න පින්වත්නි ඔබ රවට්ටන්න ලේසි. මිනිස්සු ධර්මයේ සැක කරන්නේ නැති නිසා රවට්ටන්න ලේසි. ඒ පරිස්සමෙන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ලෝකේ තැන් තැන් වල විශ්වයේ පුරා මිනිසුන්ගේ වන්දනාමානයේ පිණිස තවමත් වැඩ ඉන්නවා. ඒ බුදුහාමුදුරුවන්ගේ අදිෂ්ඨාන බලයෙන් මම ඔබට ගොඩක් සතුටු වෙන්න කතාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ගෞතම බුද්ධ රාජ්‍ය පුරාම විසිරීලා තියෙනවා. ගෞතම බුද්ධ රාජ්‍ය කියලා කියන්නේ චූලනී ශාස්ත්‍රී චක්‍රාමාටේ දක්වා ශීරපත දසදහසක් පුරාවට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශීරපත දසදහසෙන් එහාට විශ්වයේ තිබෙනවා මේ මොහොතේ ඒ තැනක තව බුදුවරයෙක් ඉන්න පුළුවන් කියලා. ඒක හරි අසිරිමත් කතාවක්. විශ්වයේ තරම් විශාලයි. ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ මාගේ බුද්ධ රාජ්‍යයේ මෙතෙන් සිට ශීරපත දසදහසක් දක්වා විසිරෙනවා පැතිරෙනවා කියලා. අපි මේ ඉන්නේ පෘථුවියේ සෞරග්‍රහ මණ්ඩලය ඇතුලේ මෙවැනි ග්‍රහ මණ්ඩල විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදලා තියෙන ක්ෂීරපතයක්. අපි තාම ඒක අහලා විතරයි තියෙන්නේ. ලෝකයේ කොච්චර දියුණුණත් අපිට එහි දිගපළල තාම උපකල්පනය කරගන්නටවත් බෑ. එවැනි ක්ෂීරපත දසදහසක් පුරා බුදුරජාණන් වහන්සේගේ බුදු අනසක පැතිරුණා. ඒ නිසාම උන්වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් මේ බුද්ධ රාජ්‍ය පුරා මේ වෙනකොටත් තියෙනවා. හැබැයි ඒ ශීරපත දසදහසක් පුරා පැතිරිච්ච සර්වඥ ධාතු අතරින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලය තුළ. ඒයිනුත් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මේ පෘථුවිය තුළ. ඒයිනුත් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මේ ශ්‍රී ලංකාව තුළ. දළදා වහන්සේලා 4යි. එයින් 3 ලංකාවේ වැඩ ඉන්නවා. පින්වත්නි දළදා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තිබිච්ච හැම දතකටම දළදා කියලා කියන්නේ නැහැ. දල දාඨා කියලා කියන්නේ
අර අපේ උඩු ඇන්දේ යට ඇන්දේ තියෙන උල් දත් හතර අනේ හතර තමයි දල දත් කියලා කියන්නේ. දල ඩාටා කියලා කියන හතරයි බුදුවරයෙකුගේ තියෙන්නේ. ඒ හතරෙන් තුනක් තියෙනවා ලංකාවේ. අනිත් එක පෘථුවියේ නෑ. ඉතින් වෙන පාරමිතික ලෝකයක. ඉතින් ඒ අතලු වැඩිම ධාතු ප්‍රමාණයක් ලංකාවේ වැඩ ඉන්න එක ගැන ඔබ සතුටු වෙන්න. අපි ඒ ආශිර්වාදලත් භූමියේ ඉන්නේ. ස්වර්ණමාලී මහා සෑයේ තියෙන පින්වත්නි ද්‍රෝණයක් සර්වඥ ධාතුව. දැන් අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ පරීක්ෂණයක් කළා. ද්‍රෝණය කියන්නේ කොච්චරද කියලා හොයාගන්න. එතකොට වීමනින පෙට්ටියක් කියන ද්‍රෝණය කියලා. ඒ ද්‍රෝණ පෙට්ටියට කොච්චර බලක් අල්ලනවද කියලා මෙන්න අපි මේ දැනට අනුරාධපුර යුගයේ භාවිතා කරපු ද්‍රෝණ පෙට්ටිය කෞතුකාගාරයකින් අරගෙන අපි සාමාන්‍ය මිනිස් අස්ති කෑලි පිරෙව්වා. දැන් බුදුවරයෙක් කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට වඩා වෙනස්. සාමාන්‍ය අස්ති වලට වඩා බුදුවරයෙකුගේ අස්ති විශාලයි බරයි. ඒත් අපි සාමාන්‍ය අස්ති මිනිස් අස්ති එකතු කරලා අර ද්‍රෝණ පෙට්ටියට පුරවලා කිරලා බලපුවාම කිලෝ 6 ග්‍රෑම් 700ක් විතර අල්ලලා තිබ්බා. ඒක උපකල්පනය කර හැකි බුදුවරයෙකුගේ අස්ති කොච්චර වෙයි පෙට්ටියට අල්ලනවද? බුදුහාමුදුරෝ දේශනා කළා තිත්තන්තේ නිබ්බුතේ චාපි සමන් චිත්තං සමන් පලං කියලා. මේ මොනවද? අපි කෑම හදද්දි දාන්නේ අබෑට. අබෑට එක පියල්ලක් තරම්. ඒ කියන්නේ අබෑටෙන් භාගයක් තරම් ධාතුන් වහන්සේ නමක් ලෝකේ වැඩ ඉන්නවා නම් එතෙක් බුදුහාමුදුරුවෝ ඔබ සමග ඉන්නවා කියලා විශ්වාස කරන්න කියලා. දැන් ස්වර්ණමාලී සෑය විතරක් අර පෙට්ටියෙන් එකක් අනිවාර්යෙන් කිලෝ 7කට වැඩි වෙන්නේ. වැඩ ඉන්නෝනේ මොනවා තරම් ආශිර්වාදයද ඔතෙන්ට ගිහිල්ලා පින්වත්නි යනකොට යන්න ඕනේ පිරිසිදු හැබැයි. සමහර පෞකාරයෝ ඉන්නෝ මේ ලංකාවේ 7-8 පාර ඉපදිලා තාම අනුරාධපුරයටත් ගිහින් තියෙන ඕනේ තරම් රුවන්වැලි සෑයට ගිහිල්ලා බැඳලා නැහැ. යනවා බස් අරගෙන ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා නවතින මං ඉන්නම් බස් එකේ කවුරු හරි ඉන්න එපා. ඉතින් කරුමේ කියන්නද එහෙද? එක්ක මගදී බීලා යන්න බෑ එතෙන්ට. එක්ක ඇඳගෙන ගියේ එක පිටින් එතෙන්ට යන්න බෑ. ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සු මැරෙන්න කලින් එකපාරක් හරි මක්කම ගිහිල්ලා එනවා මෙච්චර දුර ගිහිල්ලා. මේක ඉපදිච්ච උන් ඉන්නවා බෞද්ධ වෙලා ස්වර්ණමාලී සෑයට ගිහිල්ලා වැඳපු නැති. බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ නම් යන්න දවසක හෙට උදේ පිටත් තුනක් පැය 3මාරක් යනකොට මේ ඉඳලා ගිය හැකි. යන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතු මුළු විශ්වයේම වැඩ ඉන්නේ ස්වර්ණමාලී සෑයේ. ඊට හරියටම ඉහළින් තමයි තවතිසා දිව්‍ය ලෝකේ සිළුමිණි සෑය පිටලා තියෙන්නේ. හරියටම ඊට ඉහළින් තමයි බ්‍රහ්ම ලෝකේ සලුමිණි සෑය පිටලා තියෙන්නේ. සතරවරම් දෙවිවරු සහ දෙවියෙක් වෙච්ච ගැමුණු මහරජුරෝ ස්වර්ණමාලී මහා සෑය දිහා බලාගෙන ආශිර්වාද කරනවා. බුදුහාමුදුරුවෝගේ සිරිපතුලක් පිටවල උතන බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කළා මාගේ පරිනිර්වාණයෙන් වසර 300කට පස්සේ මෙතන හැදෙනවා කියලා මහා සෑය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේගේ අනාවැකිය පරිදි මෙතන මහා සෑය ඉදි කළා. බුදුහාමුදුරුවන්ගේ අදිෂ්ඨානයකින් ඉදිවෙච්ච සෑයක් ඔබ යන්න දෙන්න. නාල පිරිසිදු වෙලා වෙන හතර වටේ ඔක්කොම ගමන් දාගෙන නෑදෑ ගමන් යන්නයි වැවුල නාන්නයි බොණ්ඩයි දඩමස් හොයන්නයි ඔක්කොම දාගෙන යන්න නැතුව ගිහිල්ලා කොහේ හරි නවාතනක නතර වෙලා නාල පිරිසිදු වෙලා මල් අරගෙන ගිහිල්ලා වන්දනා කරලා දැස පියාගෙන ඔය මළුවේ නිකන් සලපතල මළුවේ නලල බිම තියලා වඳින්න ඔබට දැනේ බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවා වගේ හැඟීමක්. මේක දැනලා නැත්නම් ඒක විඳලා බලන්න. පින්වත්නි මම මගේ ජීවිතයේ දැනට 3 පාරක් ස්වර්ණමාලී මහා සෑය මළුව තනියම අතුගාලා තියෙනවා. මගේ මිත්‍රයොත් එක්ක ගිහිල්ලා මම ආයෙත් යනවට පුළුවන් වුණා. පාන්දර 2 විතර වෙනකොට 9:00ට පටන් ගත්තාම පාන්දර 2 විතර වෙනකොට හිතෙනවා දැන් මැරිලා වැටයි කියලා. ඒතරම් මහන්සි. හැබැයි එක කරලා ඉවරුණා මහා පුදුම ආශිර්වාදයක් දැනෙනවා. ඔය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ලේකම්තුමා හිටියා. හරි හොඳ මිනිස්සෙක්.
අගමැතිතුමා ගැන මම දන්නේ ලේකම්තුමා මගේ බොහොම හොඳ මිත්‍රයෙක් සුජිත් අක්කරවත්ත ආචාර්ය සුජිත් අක්කරවත්ත ස්වර්ණමාලී මහා සෑයේ ඉතිහාසයේ මමත් සමග එකතු වෙලා අපි දෙන්න අධ්‍යයනය කළා. එෙහිදී අපිට පුස්කොළ පොතක තිබිලා කියවුණා ඒ කියන්නේ තොරතුරක් දැනගන්න ලැබුණ ලස්සන කතාවක්. ස්වර්ණමාලී මහා සෑයේ තැන්පත් කරපු සර්වඥ ධාතුන් වහන්සේලා ලබාගත්තේ නාග ලෝකයෙන්. නාගයන්ට දීපු ධාතු ප්‍රමාණය ඒගොල්ලෝ එහෙම්මම මන්ජුසාවක දාලා තියන් හිටියා. මිනිස්සුන්ට දීපු ඔක්කොම මිනිස්සු දෙවියන්ට දීපුවත් දෙවියෝ තැන් තැන් වල නිදන් කරලා චෛත්‍ය හැදුවා. නමුත් නාගයව චෛත්‍ය හදලා තිබුණේ නැහැ. ඔවුන් එක කරුණුවක දාලා තිබුණා. ඒක තමයි මහරහතන් වහන්සේලා ලබාගත්තේ මේ සෑය නිදන් කරන්න. ඉතින් නාරජුරු බොහොම බාධා කළා ස්වර්ණමාලී සෑයේ ධාතු නිදානය කරද්දී ධාතු නිදානය කරන්න දුන්නේ නැහැ. ඒ වෙලාවේ නාගරජුරුවන්ගේ බලපෑම විඳින්න නම් ඇත්තු 500ක් එකපාර නාද කරන්න ඕනේ කියලා නාරජුරුව අභියෝගයක් කළා. කොහොමද ඇත්තු 500ක් එකපාර නාද කරන්නේ? ඇත්තුන්ට ගිහිල්ලා කියලා කරගන්නේ. ඉතින් ගැමුණු රජුරුව ගොඩාක් අසරණ වෙච්ච වෙලාවේ කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නකොට ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ කියනවා බය නැතුව ඇත්තු 500ක් මළුවට ගේන්න. ඉතින් ඇත්තු මහා සද්දන්ත හස්තිරාජෝ 500ක් ගෙනල්ලා රජුරවන්ට කෝබ අධිෂ්ඨාන කරන්නකො. ඇත්තටම පින්වත්නි හස්තිරාජේ 500ම එකවර නාද කළා. ඒක ලියලා තිබ්බ විස්තරයක පොස්කොළ පොතේ තියෙනවා. සමහර දාට රාත්‍රී කාලයේදී මධ්‍යම රාත්‍රිය උදා වෙද්දී ඔබට ඒ ඇතුන් 500ක් නාද කළ හඬ රැව් පිළිරැව්දී අහන්න පුළුවන් ඔය වලුවේදී කියලා. ඔය හඬ අහන්න අවස්ථා ගාන මට හිතමතකනේ දවස් 200කට වඩා වරින් වර රැලි වෙනකම් ওই මළුවේ අපි දෙන්න නිදි මැරුවා. ඇත්තරම මම ඔබට අතිශෝක්තියක් නෙමෙයි කියන්නේ ඔබටත් ඕනේ නම් ඒ ආශ්චර්ය වෙන්න පුළුවන්. ඒ හඬ ඇහෙනකම් අපි නිදි දෙන්න ඉන්නවා කියලා හිතියේ ඇහුනේ නැත්තම් අපි අදත් ඉන්නවා ඒත් ඒක අපිට ඇහුණා. ඒක හරි අසිරිමත් තැනක්. ඔබ යන්න බුදුහාමුදුරුවෝ දකින්න ඕනේ නම් බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවා වගේ හැඟීමක් දැනෙන්න ඕනේ නම් හිතෙන්න. පින්වත්නි, එතන විතරක් නෙමෙයි ලංකාවේ බොහෝ තැන්වල සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මහනුවර තියෙනවා යටිහලගල රාජමහා විහාරය කියලා ටිකක් අප්‍රකට විහාරයක්. ඒ විහාරයේ තියෙනවා බුදුහාමුදුරුවන්ගේ කේශ ධාතු මිටි දෙකක්. එක කෙස් ගහක් දෙකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු 2000ක් තියෙනවා රත්තරන් කෙදි වලින් බැලලා මිටි දෙකක්. පින්වත්නි, අදටත් ජීවමාන කේශ ධාතු දකින්න පුළුවන් තැනක් එතන. මහනුවර යටිහදගල රාජමහා විහාරය. ඉතින් එහෙම අසිරිමත් භූමියක අපි ඉන්නේ. මම නම් පින්වත්නි නිකන් නිකරුණේ දත් මැදලා ගල ගහන්නේවත් නැහැ මේ පොළොවට පුළුවන් තරම් ගරු කරන්නේ. ඇයි දන්නවද? ලංකාවේ අපි හඳුනා නොගත්ත පුරාවිද්‍යා ස්ථානවල තවමත් සර්වඥ ධාතු කරුණු තැන්පත් වෙලා තියෙනට පුළුවන්. අපි ඉගෙන ගන්න කාලේ උතුරු නැගෙනහිර පළාතේ කරපු අධ්‍යයනවලදී හමු වෙලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ සර්වඥ ධාතු නිදන් කරලා තියෙනවායි කියලා සඳහන් හඳුනා නොගත්ත පූජනීය ස්ථාන. ඒ කියන්නේ නැගෙනහිර පළාතේ කොට්ටිආරම්පත්තුව කියන ප්‍රදේශය. එහි තියෙනවා ආරාම කෝටියක නටබුන් කියන ඒ ඉතිහාස පොත්වල තියෙනවා. ඒකට දැන් කියන්නේ ඒ හරියට කියන්නේ සේරුවාවිල කියලා. ඔබ දන්නවා සේරුවාවිල. එතකොට සෝමපුර ඔය කියන්නේ මාවිල්ලාරු ඇල අයින දිගට ප්‍රදේශය. ඉතින් ඒ වගේ අපි හඳුනා නොගත්ත තැන්වල ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේක හරි විශේෂ භූමියක්. අනිත් එක මේ භූමිය බුදුහාමුදුරුවන්ට පූජා කරපු භූමියක්. ලංකාවට බුදුහාමුදුරුවෝ මුලින්ම වැඩම කරපු වෙලාවේ මහියංගණයට එතෙන් සිට අවස්ථා ගානකදී අවසන් වශයෙන් 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක වතාවක් බුදුහාමුදුරුවන්ට මේ දේශය පූජා කළා බුදුහාමුදුරුවන්ගේ නමින් යුද්ධ ඉවර වුණාට පස්සේ. ඒ වෙනකම්ම වරින් වර ලංකාව පාලනය කරපු පාලකයෝ බුදුරජාණන් වහන්සේට පූජා කරපු භූමියක් මේක. යක්ෂයින්ට බණ කිව්වම අයියංගනේදී පිරිකරට පූජා කළේ මේ ලංකාව.
දැන් අපි අපේ දරුවන්ට කියන්න ඕනේ පොතේ අපි මේ වැටවල් ගහගෙන මේ නටාගෙන හිටියට මේ බුදුහාමුදුරුවන්ට පූජා කරපු ඉඩමක ඉන්නේ. එතකොට මේ පන්සල් ඉඩමක ඉන්නේ, සාංගික ඉඩමක ඉන්නේ. මේක එච්චර ලොකු එකක් නෙමෙයි. සමස්ත ගොඩබිමෙන් 0.0.02.7යි ලංකාවේ පොළව. ඒ පොඩි කෑල්ල බුදුහාමුදුරුවන්ට පූජා කරපු එක. අපි ඉන්නේ දැන් ඒකේ. ඒකේ ඉන්නකොට ඉන්න ඕනේ රටාවක් තියෙනවා. ඉන්න ඕනේ විදිහක් තියෙනවා. ආන්ගේ විදිහ ආච්චි අම්මලා සීයලා අම්මලා තාත්තලා දරුමනුරන්ට කියලා දෙන්න. බුදුහාමුදුරන්ට පූජා කරපු පොළවේ ඉන්න ඕන විදිහ. එහෙම හරියට හිටියොත් පැවැත්මක් තියෙයි. ඉතින් මිනිස්සුන්ගේ වන්දනාමානය පිණිස මේ තියෙන සර්වඥ ධාතුන් වහන්සේලාත් හැමදාම තියෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළා බුදුරජාණන් වහන්සේ අවසන් වර පිරිනිවන් පාන්නේ ධාතු පරිනිර්වාණයේ දවසේ කියලා. දැන් අපේ ධර්මයේ තුල ඔය අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 5000ක් ගිය තැන සර්වඥ ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙනවා කියලා. ඉතින් පින්වත් දැන් 2560 ගානක් ගිහිල්ලා 65ක් විතර. තව තියෙන්නේ 2445යි. නුදුරු අනාගතයේම සර්වඥ ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙනවා. ලෝකේ පුරා විශ්වයේ පුරා වැඩ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේලා ඒ ස්ථාන වලින් අහසට පැන නැගිලා ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වූ බුද්ධ ගයාවේ වජ්‍රාසනයට වැඩම කරනවා. ඒ කියන්නේ මෙතන සිට ඉදිරියට වසර 2445ක් කිය තැන උදා වෙන වෙසක් පොය දවසේ ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා ඒ ස්ථානවල පිහිටනවා කියලා කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ හිස් කබල තිබිච්ච තැන එතන දන්ත ධාතුන් වහන්සේලා තිබිච්ච තැන්වල ඒ තැන්වල බුදුරුවක් මැවෙනවා, රැස් විහිදෙනවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර පානකොට ආපහු බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ බුදුරුව මැවෙන්නේ සර්වඥ ධාතු පරිනිර්වාණය සඳහා. ලෝකේ විශ්වයේ පුරා ඉන්න දෙවිවරු සහ බ්‍රහ්මයෝ ගෞතම නම් බුදුරජාණන් වහන්සේට කරන අවසාන වන්දනාව සඳහා ඒ මොහොතට රැස් වෙනවලු. දෙවියෝ බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේට මේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරූ බුදුරජාණන් වහන්සේට අපි ආලා තියෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවා කියලානේ. ඒ කියන්නේ කීයද? සාර අසංඛ්‍ය කියන්නේ 4යි අසංඛ්‍ය 4යි. ඒ අපි දන්න ධර්ම මේ ගෞතම නම් බුදුරජාණන් වහන්සේ බුදු බව පිණිස 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා. සාර අසංඛ්‍ය වෙන්නේ කොහොමද? දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී නියත විවරණ ලැබපු 16ට සාර අසංඛ්‍ය කල්පලක්ෂයක්. හැබැයි එතෙන්ට නියත විවරණ ලබන්නත් උන්වහන්සේ ආවේ අර කිව්වා වගේ චොපර් එකෙන් නෙමෙයි. කොහොමද එන්නේ? හෘදි ප්‍රාතිහාර බලයෙන් අහසෙන් තමයි එන්නේ. අර මිනිස්සු පාරක් හදන තැනකට ඇවිල්ලා සුමේද තවුසා ඉල්ලන්නේ මටත් ওই පාරෙන් ටිකක් හදන්න ඉඩ දෙන්න කියලා. එතකොටත් අහසින් වඩින්න තරම් අධිකමලාභී උත්තමයෙක් උන්වහන්සේ. උන්වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුවේ අම්මගෙන්. අර නැවක් මූදෙ ගිලිලා අම්මව කර ධාන පුතෙක් මාස දින 7ක් මූදේ පීනුවා කියලා ඔබ අහලා තියෙනවද? අනේදා තමයි අනේ මගේ පුතා බුදු වෙන්න ඕනේ කියලා අම්මෙක් හිස බදාගෙන සිඹගෙන කියනකොට හිතට ලොකු හැඟීමක් ආව කියලා උන්වහන්සේම කියන්නේ. එතන සිට ගෞතම නමින් බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් කල් ගිහිල්ලා එසේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරා බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේ ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ගේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දවසේ දෙවිවරු සහ බ්‍රහ්මයෝ ඇවිදිලා ඒ අයගේ වන්දනාව සිද්ධ කරනවා. ඉන්පසුව ස්වභාවිකවම ගිනිගෙන සියලු ධාතුන් වහන්සේලා අලු හෝ ඉතුරු නැතුව අවසන් වෙලා යනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි උතන මට පොඩි ප්‍රශ්නයක් ආපු තැනක් තියෙනවා. දෙවිවරු සහ බ්‍රහ්මයෝ පමණයි වඳිනවා කියන්නේ. ඒක කියවනකොට මට එතන ඇයි මිනිස්සු ගැන කියලා නැත්තේ? තවත් ධර්මයේ කියවනකොට මට හමුණා අපේ බුදුරජාණන් වහන්සේ අනාවැකියක් කියලා තියෙනවා.
අවසන් ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දවසට වන්දනාව පිණිස කිසිදු මිනිසෙක් එක්වන්නේ නැහැ කියලා. එයයි ඒ වෙනකොට බුද්ධ කියන නාමය අහලවත් තියෙන මිනිස්සු ලෝකේ නැතෝ යනවා කියලා. තව අවුරුදු 2000 ගානයි නේ තියෙන්නේ. වෙන්න පුළුවන් මේ යන විදිහට. මේ යන විදිහට එක වෙන්න පුළුවන්. ඒක නවත්තන්න බෑ. ඒකට කම්පා වෙන්න ඕනෙත් නැහැ. දැන් මොකක්ද අපි හිතට ගන්න ඕනේ. මේකේ මෙරි ආයෙ උපදින්න ගියොත් අපිත් එකතු වෙන්නේ බුද්ධ කියන නමවත් අහපු නැති ගොඩට. ඒ නිසා ඊට කලින් මේකෙන් මොනවා හරි අවබෝධ කරගන්න ඕන පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට ඉස්සරහට අවුරුදු 1000ක් යනකම් අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේලා බහුලව පහළ වෙන යුගයක්. එතෙන් සිට ඉදිරියට ඊළඟ අවුරුදු 1000, ඒ කියන්නේ 1000 සිට 2000 දක්වා බුද්ධ වර්ෂ 1000 සිට 2000 දක්වා බිහිවන්නේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා බහුලව පහළ වෙන යුගයක් කියලා කිව්වා. 2000 සිට 3000 දක්වා තුන්වෙනි වර්ෂ 1000 ඇතුලේ බිහිවන්නේ බහුලව අනාගාමී උතුමන් කිව්වා. මේ යන්නේ ඒක. දැන් 2000 පහු වෙලා 3000ට කිට්ටුයි. මේ යන්නේ තුන්වෙනි වසර 1000. මේ යුගයේ බහුලව අනාගාමී උතුමන් පහළ වෙනවා. 3000 සිට 4000 දක්වා හතරවෙනි වසර 1000 ඇතුලේ සකෘදාගාමී උතුමන් බහුලව පහළ වෙන යුගයක්. ඉන්පසුව 4000 සිට 5000 දක්වා පස්වෙනි වසර 10 තුල සෝවාන් ඵලලාභී උතුමන් බහුලව පහළ වේවි කියලා ධර්මයේ සඳහන් වෙනවා. නමුත් එයින් කියවෙන්නේ නැහැ මේ කාලේ රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ කියලා. බහුලව බිහි වෙන්නේ නැහැ කියලා තියෙනවා. පින්වත්නි, ත්‍රි හේතුක ප්‍රතිසන්දිය සහිත මනුෂ්‍ය ජීවිතයක් ලැබපු උත්තමයෙකුට මේ කාලෙත් රහත් වෙන්න පුළුවන්. එහෙම අය අපි අතර බිහි වෙන්නත් පුළුවන්. හැබැයි බහුලව මේ කාලේ අනාගාමී උතුමන් බිහි වේවි කියලා ධර්මයේ සඳහන් වෙනවා. අනාගාමී ඵලයටපත් වෙච්ච උතුමෙක් මිය පරලොව ගියොත් ඔහු ඒ උත්තමයා ආයෙ නතර වෙන්නේ බ්‍රහ්ම ලෝකේ. ලස්සන කතාවක් කියන්නම්. දැන් 8:00ටත් ළඟයි බණ ඉවර වෙන්නත් ළඟයි. මේ කතාව හරි ලස්සනයි අහන්න. පින්වත්නි, මනුෂ්‍ය ලෝකයේ ආයුෂ වලට සාපේක්ෂව සමහර ලෝකවල ආයුෂ වැඩි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඔබ අහලා ඇතිනේ. සමහර දිව්‍ය ලෝකවල ආයුෂ අපිට හිතාගන්න බැරි තරම් දිගයි. පින්වත්නි, මිනිස් ලෝකයේ අවුරුදු 1500ක් සමහර දිව්‍ය ලෝකවල එක දවසයි කියනවා. ඒක වෙන්න බැරි නෑනේ මේ අහන්නකො. දැන් පෘථුවිය තමාවට 365ක් වතාවක් භ්‍රමණය වෙනකොට බ්‍රහස්පති තමාවට එකපාරයි භ්‍රමණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පෘථුවියට අවුරුද්දක් යනකොට බ්‍රහස්පතිට එක දවසයි. ඉතින් අන්න ඒව ෆිසිකලි හිතන්නකො වෙන්න බැයිද? ඔය කියන දිව්‍ය තලවල, බ්‍රහ්ම තලවල පෘථුවිය ආයුෂ වලට සාපේක්ෂව මහා දීර්ඝායුෂ දෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. දැන් සමහර බ්‍රහ්ම ලෝකවල ආයුෂ අපිට හිතා ගන්න බැරි තරම්. පෘථිවි වර්ෂ 80000ක් සමහර බ්‍රහ්ම ලෝකවල එක දවසක් වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ පිරිනමන පාලා කොච්චර කාලෙ? වසර 2000 ගානයි කියන්නේ කුසල්ලෝ. එතකොට පෘථිවි වර්ෂ 10000ක් එක දවසකට සමාන බ්‍රහ්ම ලෝකයක් තියෙනවා නම් දැන් බුදුහාමුදුරුවෝ පිරිනමන පාලා කොච්චර කාලද ඒ ලෝකෙට? පැය ගානක් නෙවෙයි. ඒතර බුදුහාමුදුරුවෝගේ පළවෙනි ධර්ම දේශනාව අහන්න හැම බ්‍රහ්ම ලෝකෙම බ්‍රහ්මයෝ ආවා. ඉසිපතන මිගදායයි. මේ පළවෙනිම ධර්ම දේශනාව අහලා ගියපු බ්‍රහ්මයෝ දැන් ආපහු ගිහිල්ලා කොච්චර කාලෙද? මේක දිහා තරකානුකූලව හිතන්න පුළුවන් වෙන්න තේරෙනවා. මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලක් තමයි. හැබැයි එහෙට තමයි එක දවසක්වත් කිවිලා නැහැ. ඒතර පළවෙනි ධර්ම සංගායන පළවෙනි ධර්ම දේශනාව අහලා ගියපු බ්‍රහ්මයෝ එහෙට ගිහිල්ලා තව පොඩි වෙලාවයි නේද? දැන් තමයි ඕන්නේව සාකච්ඡා කරනවා ඇත්තේ. මේ වණ කිව්වා. එතකොට ලක්ෂ ගණන්, කෝටි ගණන්, කෙල ලක්ෂ ගණන් දෙවිවරු බ්‍රහ්මයෝ
රහත් වුණා. දැන් ඒ රහතන් වහන්සේලා නේද? ඒ රහතන් වහන්සේලා දැන් අහපු බණ එහෙ කියන්නේ නැද්ද? ඒගොල්ලෝගේ සුදම් සභාවල ඒවා සාකච්ඡා කරනවා. මේ කවුද? පැහැදිලිව බුදුහාමුදුරුවන්ගේ මූණ බලාගෙන බණ අහලා රහත් වෙච්ච උත්තමයෝ දැන් මේ ධර්මයේ සාකච්ඡා කරනකොට යන්තම් හරි මේ මැදට බණගත්තොත් අපිත් ගොඩ යන්නේ නැද්ද? මමත් පුංචි කාලේ හිතන් හිටියා දිව්‍ය ලෝකෙට වැඩිය මිනිස් ලෝකෙ හොඳයි කියලා. මං ඉස්සර බණටත් කිව්වා. හැබැයි මේක කියවනකොට මට හිතෙනවා ඒ වාසිය තියනවා දෙව්ලෝකේ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්නවා මාර්ගඵල ලැබපු අය බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා කියපු අය තාමයි. එහෙමයි අපිට දැන් මෙහෙම හොයාගන්න නේ. මේක වෙන්නම බෑ. අවුරුදු 2000 ගණන් ජීවත් වෙන මිනිස්සු මේ නෑ. හැබැයි බ්‍රහ්ම ලෝකෙදී දිව්‍ය ලෝකෙ ඉන්න පුළුවන්. පින්වත්නි මේ කාලේ බුදුහාමුදුරුවෝම කිව්වා ගොඩාක් වෙහෙස වෙන්නේ නැතුව අඩුම තරමේ බහුලව අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇයි අපි උත්සාහ නොකරන්නේ පින්වත්නි? ප්‍රංශය යන්න පුළුවන් කිව්වොත් මැරීගෙන ප්‍රංශය ඉගෙන ගන්න පුළුවන් නම් ඇයි අපිට බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් කියද්දී අපි මේකට වැඩියට බහින්නේ නැති? අපිට වඩා දුර්වල මිනිස්සු ඒවා කරලා තියෙනවානේ. මිනි මරමින් හිටපු අඟුලිමාලට පුළුවන් වුණා නම් ගණිකාවක් වෙච්ච අම්බපාලිට පුළුවන් වුණා නම් නිශ්චර හොඳ අපිට ඇයි බැරි වෙන්නේ? මානසික වෙන්න වේදෙන්න කවුරුවත් කරලා දෙන්නකම් ඉන්න එපා. අසවල් ස්වාමීන් වහන්සේගෙන් මට මේක අවබෝධ කරවයි කියලා හිතන්න එපා. හැමෝගෙම බණ අහන්න. හරිදී විතරක් ගන්න. කාගේවත් පස්සේ යන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක්ක ගල්පම ජීවිතේ ඉස්සරහට යන්න. පින්වත්නි, එදිනෙදා ජීවිතේ හදාගන්න බොහෝ ධර්ම කාරණා කියලා දෙන්න තමයි මම උගා වෙලාවට ධර්ම දේශනාවලදී මහන්සි වුණේ. හැබැයි මේ කාලේ පින්වත්නි අපි මෙන්න මේ වැඩේට වැඩිපුර මහන්සි වෙන්න ඕනේ කාලයක්. සහ මේ වගේ විශේෂ ධර්ම දේශනාවක් මම මේ ගෙදරදී දේශනා කරන්න තෝරගත්තේ මෙන්න මේ රේෂාන් දේවමින පුතණුවන්ට වඩා ගෞරවයක් අත් වෙන පරිදි පින් අනුමෝදන් කිරීම සඳහා අද ධර්ම දේශනාවෙන් ඔබ ලොකු ජවයක් ගන්න ඕනේ හිතට. බැරි වැඩක් නෙමෙයි මේක. කරන්න පුළුවන් වැඩක්. අපි තව මේ සංසාරේ ඉන්න එක භයානකයි. පින්වත්නි ප්‍රතිජීවක ඖෂධයක් හොයාගත්තේ නැති නිසායි COVID-19 කියන එක ඔච්චරම දරුණු වුනේ. නැත්තම් සන්නිපාතයේ සෙංගමාලයේ වගේ තවත් වෛරස් එකක් මේක. ලංකාවේ COVID-19 එකෙන් මැරෙනවට වඩා ඕන තරම් ඩෙන්ගු වලින් මැරෙනවා. භයානක වෙන්නේ තාම ඒකට ප්‍රතිජීවක නැති නිසා. හැබැයි මේ පුංචි වෛරස් එක අපේ ජීවිත කොච්චර අවුල් කරාද? මේ වෙනකොට මනෝවෛද්‍යවරු ගාව පොලිස් දිග වැඩි. හොයලා බලන්න. දැන් වැඩිපුරම ඉන්නේ මානසික රෝගීන් COVID-19 එකකින් පස්සේ. ඇයි පීඩනය? බුදුහාමුදුරුවෝ කියන මිනිස්සු පීඩාවට පත් වෙන හේතු පියෙහි විපයෝග දුක්ඛෝ අප්පියෙහි සම්පයෝග දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඒ කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඔක COVID-19 එකත් එක්ක සම්බන්ධය මොකද්ද මේ අහන්නේ? සමහර අය වැඩියෙන්ම අප්‍රිය කරන්නේ ගෙදර අය. ගෙදර අයව තමයි වැඩියෙන්ම අප්‍රිය කරන්නේ. සමහර හස්බන්ඩ්ලට පෙන්නන්නම බැරි තමන්ගේ වයිෆ්, සමහර වයිෆ්ලට පෙන්නන්නම බැරි තමන්ගේ හස්බන්ඩ්. ඒගොල්ලෝ කතා වෙලා තියෙනවා shift එකට වැඩ කරන්නේ එක්කෙනෙක් ඩේ එක අනිත් එක නයිට් එක මූණට හම්බෙන්නේවත් නැති වෙන්නේ. මිනිස්සුන්ට පෙන්න එකට ජීවත් වුණා. සමහර අයට ප්‍රියතමයි ඉන්නේ ගෙදර නෙමෙයි ඔෆිස් එකේ. කෝච්චි බස් එකේ. ඔක්කොම කොට උඩ ගියා මාස 3ක් ගෙදර ඉඳ ගියා. අන්තිමට මනෝවෛද්‍යවරු ඇවිල්ලා රූපවාහිනී නාලිකාවලින් කියනවා ගෙදර ඉන්නකොට දෙමව්පියන්ගේ වැඩ නිසා දෙමව්පියෝ නිතරම ගෙදර රැඳෙන නිසා දරුවෝ මානසිකව පීඩාවට ලක් වෙන එක වළක්ව ගන්න කියලා. නේද වෙනම වැඩසටහන් කරනවා. දෙමව්පියෝක මේ තේරුම මොකක්ද බලන්න. අම්මා වැඩිපුර ගෙදර ඉන්නකොට තාත්තා වැඩිපුර ගෙදර ඉන්නකොට ළමයි පීඩාවටපත් වෙනවා. ඒකට කොහෙවත් ડોක්ටර්ලා ඇවිල්ලා කොහෙවත් ඉන්න ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා දේශන කරනවා අර දෙමව්පියන්ට ඔයාලා හින්ද ඔයාලගේ ළමයි පීඩාවටපත් වෙන එක වළක්වන්න. ඇත්තටම වෙලා තියෙන්නේ ඒක. මම අදත් මගේ මිත්‍රයෙක් පස්සේ ආලේ මනෝවෛද්‍යවරයෙක් හම්බුණා.
දැන් ඒ පෝලිං දිග වැඩි. ඊළඟට ඒක තමයි ප්‍රියයන්ගෙන් වෙන වෙන්නේ. ඔෆිස් වල හිටපු ප්‍රියයන්ගෙන් වෙන වෙලා ගෙදර ඉන්න අප්‍රියයන් සමග ඉන්න වෙච්චාම ඒ ටෙන්ෂන් එක වැඩි වෙලා ඊළඟට යම් පිච්චන්න ලැබුණි සම්පි දුක්ඛම් ආස දේවල් කරන්න බැරි වුණා මිනිස්සුන්ට. එහෙනම් සමහර අය ජීවිතේ පීඩණය පිට කරගන්නේ මොනවද? රටේ ලෝකේ ඇවිදලා ඒක හොඳ දෙයක්. තරුණ ළමයි හරිය කැමති ට්‍රැවලින් වලට ඒව ඔක්කොම කරන්න බැරි වුණා. සමහර පීඩණය පිට කරන්න ජිම් එකට ගිහිල්ලා යන්න බැරි වුණා. සමහර පීඩණය පිට කරගන්නේ හැන්දෑවට යාළුවෝ එකතු වෙලා කතා කර ඉඳලා ගමන් ගිහිල්ලා. සමහර පීඩණය පිට කරගන්නේ පන්සල් ගිහිල්ලා. සමහර අය පීඩණය පිට කරගන්නේ මත් වතුර බීලා. මත් වතුර බීලා. එතකොට ඒකක්වත් කරගන්න බැරි වුණා මිනිස්සුන්ට. පීඩනය වැඩි මිනිස්සුන්ගේ මානසික රෝගී වැඩි. බලන්න ලෝකෙ කොච්චර අවුල් වෙලාද කියලා. තව කිසිම ශාස්ත්‍රයක් නිවරදිව ගොඩ නැගිලා නැහැ. මම මේ ටික කිව්වේ මේ එක පොඩි වෛරසයක් ඉඳ වෙච්ච විපර්යාසය. එතකොට පින්වත්නි තව මේ වෙන්න පටන් ගත්තේවත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අනාගතේ මුරුග සංඥාව. මුරුගසන් වැහි වහින කාලයක් එනවා. ඒ වැස්සට තෙවුනහම මිනිස්සුන්ගේ මනස විකෘති වෙනවා කියලා. අනේ වැස්සට තෙවුනාම එහෙම වෙනවද අනේ පිස්සුනි කියලා කිව්වා මිනිස්සු. මේ මෑතක COVID-19 පරීක්ෂණ කරන විද්‍යාඥයෝ විසින් හොයාගත්ත ලස්සන කාරණාවක්. ඒකයි අර කතාවේ අතර සම්බන්ධයක් තියෙනවා. මොකද්ද? මේ විද්‍යාඥයෝ කියනවා මෙහෙම. උත්තර ධ්‍රවයේ සහ දක්ෂිණ ධ්‍රවයේ තියෙන හිම තට්ටු වේගයෙන් දිය වෙනවා. එතකොට ඒව යට තියෙනවා වසර මිලියන ගණන් පරණ මිනිස්සු බිහි වෙන්න කලින් මේ පෘථුවිය වහගෙන තිබිච්ච බැක්ටීරියා සහ වෛරස් හිමකඳු දිය වෙනකොට ඒවා වතුරත් එක්ක එකතු වෙලා මුහුදු වලට ඇලදොල වලට එන්නට පුළුවන්. ඒවා හිතාවන්න බැරි තරම් දරුණු වෛරස්. ඒවා අර ඉර පායනකොට වාෂ්පීකරණය වෙලා අහසට යනවා වලාකුළු එක්ක. ඒ වලාකුළු පාවෙන්න ගන්නවා. උත්තර ධ්‍රවයේ මහසර නගින වලාකුළු සමහර විට වහින්නේ ආසියාවට වෙන්න පුළුවන්. විද්‍යාඥයෝ සහ වෛද්‍යවරු හොයාගෙන කියනවා ඒ සමහර වෛරස් බලපෑම් කරන්නේ මිනිස්සුන්ගේ මනසට. විද්‍යා ප්‍රබන්ධ කතා ටෙලිනාට්‍ය චිත්‍රපටි ටීවී සීරීස් ගොඩක් හදලා තියෙනවා. එහෙම හොයාගත්තේ නැති වෛරස් ඇවිල්ලා මිනිස්සු උම්මත්තකෝ පිස්සෝ වෙච්ච කතා. දැන් බුදුහාමුදුරුවෝ ගොඩ කාලයකට කලින් ඔබ කිව්වා මුරුගසන් වැසි වසිනවා ළඟ ඉන්න කෙනාව මරාගෙන කණ්ඩ හිතන තරම් මිනිස්සු මුරුගයෝ වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වා නම් මේ කිව්වේ ඒ විදිහටම වෙනවා. ඒ විදිහටම වෙනවා. ඒ නිසා වෙනවත් ඒක විශ්වාස කරන්න. දවසක ඉරවල් 7ක් පෘථිවිය වටේට පායනවා කියලා සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේදී කිව්වා. ඒතර මම පුංචි කාලේ ওই බණ අහනකොට මටත් ලොකු ප්‍රශ්නයක් එහෙම වෙන්න පුළුවන්. ඉරවල් 7ක්. ඒතර මම යාළුවොත් එක්ක කතා කරලා උපකල්පනය කරගත්තා. ඒ කියන්නේ මේ සූර්යාගේ රශ්මිය සැර උෂ්ණය 7 ගුණයකින් වැඩි වෙන එක කියලා. නෑ එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ එහෙනම් ඒක එහෙම කියනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ සූර්ය 7ක් පායනවා කියලා. ඒක තව ඉගෙන ගත්තී මට දැනගන්න ලැබුණා මේ විශ්වයේ චුම්බක ක්ෂේත්‍ර වෙනස් වෙනකොට ග්‍රහ ලෝක තියෙන තැන් මාරු වෙනවා. සමහර විට ඔය තියෙන සෞරග්‍රහ මණ්ඩල වලින් එහෙට මෙහෙට විසි වෙන සූර්යෝ එක ග්‍රහයක වටේට සෙට් වෙන්න පුළුවන්. ඒක විද්‍යාව ගොඩාක් ඉගෙන ගන්නකොට වෙන්න පුළුවන් කියන එක තේරෙනවා. බුදුහාමුදුරුවෝ වෙන්න පුළුවන්මයි නෙමෙයි වෙනවමයි කියලා තේරෙනවා. එතකන් මේ සංසාරේ ඉන්න එපා. එතකන් නෙවෙයි අර ධාතු පරිනිර්වාණයට එක්වත් ඉන්න එපා. මොකද ඒ කාලේ වෙනකොට බුද්ධ කියන නම නැති වෙනවා. බණ කියන්න අය නැති වෙනවා. බණ අහන අය නැති වෙනවා. ලංකාවේ ඉන්න හාමුදුරුවන්ගෙන් දැනට ඉන්න හාමුදුරුවන්ගෙන් 67කට වැඩි අවුරුදු 50 ඉක්මවලා ඉවරයි. තව අවුරුදු 25ක් ඇතුළත උන්වහන්සේලා අපවත් වෙනවා. මොකද ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ නැහැ දැන්. එයි නිකන් ඉන්නේ. ඒකනේ නිකන් ඉන්න ඉන්න තමයි. ආහාර විෂම ආහාර රටා නිසා සහ ව්‍යායාම නැති නිසා ස්වාමීන් වහන්සේලා මාසෙට ගෙවල් 60කින් දානේ වරවන්න ඕනේ. උදේට 30යි
දහල්ට තියයි. ගෙවල් 60කින් කනකොට මිනිස්සෙකුට මොකද වෙන්නේ බලන්න. එක එක රටාවලට ආහාරනේ මිනිසුන්ගේ පැවැත්මට බලපාන ප්‍රධාන සාධකය. මම හැම දවසකම ධර්ම දේශනාවලට වඩිනවා. හුඟක් පන්සල්වල සමහර නායක ස්වාමීන් වහන්සේලාට පඩිය වහින්න බෑ පන්සලේ. තරම් ලෙඩ. පින්වත්නි උන්වහන්සේලා පවත්වනහම හරි අවාසනාවන්ත යුගයක් වෙනවා. මොකද ලංකාවේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා. උපසම්පදා භික්ෂුන් අතර නවක තරුණ හාමුදුරුවෝ ඉන්නේ 7ක් 8ක් විතර. ඉස්සරහට කවුද පන්සල්වල බණ කියන්නේ? ඒ ඉන්න ටිකට පුළුවන් තරම් දැනගෙන ඉන්නවා මිස අපි අපේ දරුවෙක් ශාසනයට දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මම ඔබට කියනවා නෙවෙයි. හුඟා කෙනාවට බෞද්ධයෝ තමයි ස්වාමීන් වහන්සේලට වැඩියෙන්ම බයිමයි. කතෝලික මිනිස්සු බනින්නේ නැහැ. මුස්ලිම් මිනිස්සු බනින්නේ නැහැ. ඒගොල්ලෝ හරි ගරු කරනවා. කාදිනල්තුමත් ගරු කරනවා. බෞද්ධයෝ තමයි වැඩියෙන්ම බයින්නේ. මගේ ගෙවල් වල එහෙම ගියාම ඔබට ඒ අත්දැකීම ඇති. රැයට රැය වෙලා දෙන්නෙක් තුන් දෙනෙක් ලං වෙලා වට වෙලා ඉඳගත්තාම දේශපාලඥයින්ට ටිකක් බැනලා ඊට පස්සේ ආම්දුරු කෙනෙක් ඇදලා අරගෙන බයිනවා. අඩුපාඩු තියෙනවා පින්වත්නි. ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ ඔය ගෙවල් වල ඉඳලා ඇවිල්ලා මහාන වෙච්ච අයනේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මහාන වෙලා නැහනේ. අපිත් එක්කම හිටපු මිනිස්සු, අපේම ජාන තියෙන මිනිස්සු අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා මේ ධර්මයේ රැකගෙන එනවා. ඔය ස්වාමීන් වහන්සේලා නැති වුණාම ඉස්සරහට බණ කියන්නේ කවුද? පින්වත්නි නිවන් දකින්න මාර්ගය කියලා කියන්නේ ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය කියන පහ. ඔය පහ හරියට අවබෝධ කරගෙන බණ කියන ස්වාමීන් වහන්සේලා නැති වෙච්ච දාට නිවන් දකින්නවා කියලා කියන්නේ ප්‍රබන්ධ කතාවක් වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාගේ පැවැත්ම අපේ නිර්වාණයට ප්‍රබලව බලපානවා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්. 2012 අවුරුද්දේ මම විශ්වවිද්‍යාලයට යනකොට මමත් එක්කලා 127 දෙනෙක් හාමුදුරුවෝ ආවා කැලණිය විශ්වවිද්‍යාලයට. 127ක්. 127න් දැන් මේ 2020 තාමත් පැවිදි බව රැකගෙන ඉන්නේ 12 දෙනයි මමත් එක්ක. මේවා තමයි ඛේද වාචක කියන්නේ. ඒ නිසා ලොකු අවදානමක් තියෙනවා ඉස්සරහට. අපිට මේ ධර්මය බොහෝම වේගයෙන් අහිමි වෙමින් පවතිනවා. ඒක නවත්තන්න බෑ. ඒක වළක්වන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ කලින්ම කියලා දෙනවා. මොකද ඉතින් අපි කරන්නේ? ඒවත් එක සටන් කරන්නේ නැතුව පින්වත්නි තවමත් මේ පහන නිවිලා නැති නිසා එළිය තියෙන වෙලේ පාර හොයාගමු කියලා මම ඔබට යෝජනා කරන්නේ. වෙනදට වඩා උනන්දුවෙන් ධර්මය අධ්‍යයනය කරන්න හොයන්න පාන් උතන් ආපු කොලේ හරි ඉගෙන ගන්න බණපදයක් තියෙනවා නම් පාන් රාත්වල විසි කරලා හරි ඒක බේරගෙන අහන්න කියවන්න හොයන්න ධර්මය තමයි ඔබට මේ භවයේ ලැබුණු වටිනම වස්තුව. ධර්මයෙන් ප්‍රතිඵල ලබාගත් සුන්දර මිනිස්සුන්ගෙන් අහන්න ධර්මය ඔබේ ජීවිත කොච්චර වෙනස් කරාද කියලා මම හිතනවා ඔබට එහෙම අත්දැකීම් කියන්න තරම් මේ ගෙදර අය ධර්මයට සමීපයි කියලා. චන්දර මහත්මයාගෙන් අහන්න ධර්මය ඔබේ ජීවිතේ කොච්චර වෙනස් කරාද කියලා. ඒක මහා සැනසීමක් බව ඔහු සාක්ෂි දරාවි මගේ කතාවට. ඉතින් පින්වත්නි අපි ධර්මයට මීට වඩා සමීප වෙමු සහ අපි අපේ දරුවන්ව ධර්මයට සමීප කරවමු. එහෙම වුණොත් අපිට නිවන් දකින්න තව අවස්ථාවක් ඉතුරු වෙයි කියලා විශ්වාස කරමු. අද දවසේ ධර්ම දේශනාව ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගෙන වෙනදටත් වඩා ධර්මයට නැඹුරු වෙන්න කියලා ඔබට ආරාධනා කරමින් පින්වත්නි පැයකමාරක් විනාඩි 90ක් ඔබ ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. අපි ධර්ම දේශනාවේ නිමාවට හැරෙමු. ඔබට තෙරුවන් සරණ ලැබේවා. අද දවසේ අපි මේ ධර්ම දේශනාව සිද්ධ කළේ මීට මාස 3කට පමණ ඉහතදී මිය පරලොවගේ පොබ අතරින් විය වූ පින්වත් ආදරණීය පුතණුවන් W.A. රෂාන් දෙව්මින පුතණුවන් සිහි කරමින් එම පුතණුවන්ට පින් අනුමෝදන් කිරීම සඳහා
අපි විසින් බොහෝ වේලාවක් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අත්කරගත් අප්‍රමාණ කුසල සම්භාර ධර්මයන්ගේ අග්‍රඵලය රේෂාන් දෙව්වින පුතණුවන්ට අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් ඒ පින්වන්ත පුතණුවන් සංසාර අරමුණු සඵල කරගෙන සනසිලිදායක ධර්ම අවබෝධයෙන් පිරුණු සසරක කෙලවර උතුම් නිර්වාණ අවබෝධයෙන් සනසීම ලබත්වා මේ පින් ඊට පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ඇතුළු සියලු ඥාතීන්ට දෙවියන්ට අපි පින් දෙමු. පින්වත්නි, පළමුව දෙවියන්ට, දෙවනුව මියගිය පින් අවශ්‍ය යම් ඥාතියෙක් නම් ඒ අයට අපි පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධර්ම දේශනාවෙන් අපි ලැබූ පින් නැවත රේෂාන් දෙව්මින පුතණුවන් ඇතුළු ඔබ නමින් මියගිය සියලුම දෙනාට අපි අනුමෝදන් කරනවා. ඒ අය සැනසෙත්වා නිවනින් නිවෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියමු. අද දවසේ මෙම ධර්ම දේශනාව සඳහා අනුශාසනා කරපු මඟ පෙන්වපු මේ පින්කම් සඳහා අවසර දෙන ප්‍රදේශීය විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, උන්වහන්සේලා දීර්ඝායුෂ සම්පත් ලබත්වා. රේෂාන් දෙව්මින පුතණුවන් වෙනුවෙන් මේ පින්කම සංවිධානය කරපු අපේ පින්වත් චන්දන මහත්මයා ඇතුළු ඒ අම්මට, තාත්තට, සහෝදර සහෝදරීන්ට, පවුලේ සැමට අපි සෙත්පතමු. ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ගේ පාරිශුද්ධ වූ ආධ්‍යාත්මය තුළින් අපි ඒ අයට ආශිර්වාද කරමු. ඒ අයගේ දුක, වේදනාව, වියෝගය දහම් සංවේගයක් බවට පත් කරගෙන ධර්ම අවබෝධයෙන් සැනසෙන්න අපි හැමදෙනාම සාදු කියලා සෙත්පතමු. මේ පවුලේ සියලු දෙනාට, චන්දන මහත්මයාට, ඒ අම්මට, මේ සහෝදරයින්ට මේ පින්කම් ලස්සනට සංවිධානය කරගන්න බොහෝ දෙනෙක් උදව් උපකාර කරන්නට ඇති. මේ රැස්වලා ඉන්න විශාල පිරිස ඒකට සාක්ෂි දරනවනේ. මේ පින්කමට සහභාගී වෙලා බණ අහපු එක තමයි කරපු ලොකුම උදව්ව. ඉතින් බණ අහන්න, ඒ වගේම මේ පින්කම් සංවිධානය කරගන්න වචනයකින් හරි සාදුකාරයකින් හරි පැමිණීමෙන් හරි සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට, උදව් කරපු හැමට, සෙත්පතපු ආශිර්වාද කරපු හැමෝටම අපි සෙත්පතනවා. හැමගේ යහපත් පැතුම් සඵල වේවා. ජීවිතවල දුක් දුම්නස් දුරු වේවා. සතුටින් සැනසීමෙන් නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත් ඇතිව ජීවත් වෙන්න පින්වත් ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාවේ ආශිර්වාදේ වේවා. උතුම් ධර්ම අවබෝධය පිණිස
ධර්ම අවබෝධයෙන් සසර කෙලවර නිර්වාණ අවබෝධයේ පිණිස අප හැමට අද ඇසූ බණ උතුම් ප්‍රඥා පාරමිතාවට එකතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසට ධර්ම දේශනාව නිමා කරමු. පින්වත්නි, මෙතෙක් ඔබට ධර්මයේ දේශනා කළ මම හෙන්දුවාවේ ධම්මදීප ස්වාමින් වහන්සේ නැවතත් දිනක හමු වෙන තෙක් පින්වත් ඔබට තෙරුවන් සරණ ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සුවපත් වේවා. ඔබට තෙරුවන් සරණ ලැබේවා.